සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දිතෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. දිවයිනටම පනවා තිබූ නිරෝධහයන ඇඳිරි නීතිය හෙටාලියම 4ට ඉවතට රාජ්‍ය සේවය හෙට සිට යළි සක්‍රිය කිරීමට තීරණයක්. රට විවෘත කළද පළාත් සංචරණ තහනම තවදුරටත්. ඉදිරි මාස 6 ඉලක්ක කරගනිමින් මහ බැංකුවෙන් නව ආර්ථික සැලැස්මක්. එන්නත්කරණය සම්බන්ධයෙන් වැරදි තොරතුරු සහිත වීඩියෝ පට සිය ගිණුම් වලින් මකා දැමීමට YouTube සමාගම තීරණය කරයි. දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධහයන ඇඳිරි නීතිය හෙටාලුයම 4ට ඉවත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් නිරෝධහයන ඇඳිරි නීති ඉවත් කළද පළාත් අතර ක්‍රියාත්මක සංචරණ සීමා අකණ්ඩව ක්‍රියාත්මක වන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. මෙරට සීග්‍රයෙන් පැතිරයමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් සමස්ත දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි නිරෝධහයන ඇඳිරි නීතිය පනවනු ලැබුවේ පසුගිය මාස 20 වනදායි. ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකා තීරණයට අනුව අවස්ථා කිහිපයකදීම නිරෝධහයන ඇඳිරි නීතිය දීර්ඝ කරනු ලැබුවා. ඒ අනුවයි එලෙස දීර්ඝ කරන ලද නිරෝධහයන ඇඳිරි නීතිය හෙටාලියම 4 සිට ඉවත් කිරීමට නියමිතව ඇත්තේ. කෙසේ වෙතත් නිරෝධහයන ඇඳිරි නීති ඉවත් කළද පළාත් අතර ක්‍රියාත්මක සංචරණ සීමා අකණ්ඩව ක්‍රියාත්මක වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. අධිකරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය දැන් තීරණය කළා තිබෙනවා යම් සීමාවන් වලට යටත්ව නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන්න. කෙසේ වෙතත් නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරත් තවදුරටත් පළාත් අතර සංචරණය කිරීම කිසිසේත් ලබා දීමට හැකියාවක් වෙන්නේ නැහැ. මේ අතර හෙට දිනේදී රට විවෘතවද සති දෙකක් යනතුරු කිසිදු දුම්රියක් දහවනය නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලු මමුණුකම මහතා පවසනවා. එමෙන්ම බස් දහවනය වන්නේද පළාත් තුළ පමණක් බවයි ඒ මහතා සඳහන් කළේ. සති දෙකකට පමණක් පළාත් අතර පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බස් රථවත් දුම්රියවත් ඒ වගේම පළාත ඇතුලේ දුම්රිය ධාවනය නොකරන්නයි කියලා අපිට උපදෙස් ලැබලා දීලා තියෙනවා. ඒකට හේතුව තමයි දුම්රිය වල ඉඳගෙන යන ආසන ගානට වැඩිය මගින් හිටගෙන යෑම නිසා මේ වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම වැඩි කියන කාරණය තමයි සෞඛ්‍ය අංශ පැහැදිලි කරලා දෙන්නේ. ඒ කෙසේ වෙතත් පළාත් තුල ධාවනය වෙන ලංගම සහ පෞද්ගලික බස් රථ සුපුරුදු පරිදි අපි ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා විතරක් නෙමෙයි විශේෂයෙන් බස්නාහිර පළාත වගේ ඒ වගේ දුම්රියෙන් වැඩි මගීන් ප්‍රමාණයක් රාජකාරී සඳහා යන පළාත් වල බස් රථ සේවාවන් අපි වැඩි කරන්න අපි කටයුතු කරගෙන යනවා. ආසන ගානට පමණමයි මගීන් ප්‍රවාහනය කළ යුත්තේ. ආසනගත මගීන් සංඛ්‍යාවට වැඩිය මගීන් ප්‍රවාහනය කරන බස් රථ තියෙනවා නම් මේවා අත්අඩංගුවට අරගෙන නැවත දැනුම් දෙනතුරු ඒ බස් රථත් පොලිසිය සන්තකයේ තබා ගන්න කියන උපදෙස ඊයේ දිනේ ලැබලා දුන්නා. අධිවේගී මාර්ගවල ඒ ආකාරම ක්‍රියාත්මක වෙනවා. කවුරු හරි පළාතක් අතර යනවා නම් පහුගිය කාලේ අනුගමනය කරපු ලිහිල් ප්‍රතිපත්තිය මේ සති දෙක තුල අනුගමනය කරන්නේ නැහැයි කියලා තමයි අපිට දැනුම් දුන්නේ. පළාත් දෙකක් අතර යනවා නම් අත්‍යවශ්‍ය සේවාවක් සඳහා විය යුතුයි කියන කාරණේ ඒ මාර්ග බාධකවල තින්න පොලිස් නිලධාරීන්ට පැහැදිලි කළ යුතු වෙනවා. මේ අතර හෙට දිනේ සිට ගමනාගමන කටයුතු සඳහා බස් රථ 5500ක් පමණ ධාවනය කිරීම සඳහා කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා පවසනවා. එසේම ලංගම සේවකින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසනවා. මේ වන විට අපි බස් රථ 5500කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට යොදවන්න සැලසුම් කරලා තියෙනවා. බස් රථ ධාවනය කිරීම සිදු කිරීම සඳහා අපි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු කොන්දොස්තර සහ කාර්මික අංශවල සියලුම නිලධාරීන්ට සේවයට වාර්තා කිරීමට හෙට සිට ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන්ගේ මේ දිනවල නිවාඩු අවලංගු කරලා ඔවුන්ට සේවයට වාර්තා කරන්න අපි දැනුම් දීලා තියෙනවා. ඉදිරියේදී අන්තර් පළාත් බස් රථ ධාවනය කරන්න නැත්නම් අපිට හැකියාව
පවතිනවා ඒ බස් රථ ප්‍රමාණයත් පළාත් තුළ ධාවනය කිරීම සඳහා යෙදවීමට නිරන්තරයෙන්ම මගින් මාර්ගයන් අවතීර්ණය වන ආකාරය පිළිබඳව පරීක්ෂා කරමින් පවතිනවා. ඒ අනුව අවශ්‍ය බස් රථ ප්‍රමාණය යෙදවීමට කටයුතු කරන අතරවාරයේම අපි බලතල ලබා දීලා තියෙනවා ප්‍රාදේශීය කළමනාකරුවන්ට සහ ඩිපෝ කළමනාකරුවන්ට ඒ ස්ථානවලට බස් රථ යොදවන්න කියලා අපි දැනුම් දීලා තියෙනවා. හෙට දිනේ බස් රථ ධාවනයේ සිදුවේ බොහෝ දුරට 25% වගේ ප්‍රමාණයක් ලංකාව පුරාම ආසන සංඛ්‍යාවට පමණයි පළාත තුළ ධාවනය සිදු වෙන්නේ. දැන් බොහෝ දුරට ජනතාව එන්නත අරගෙන අහවරයි. නිසා මං හිතන විදියට අපිට අවශ්‍යතාවයක් වෙන්නේ විශේෂම ඉදිරියේදී මේ කාඩ්පත පරීක්ෂාවට ලක් කරන්න. මේ අතර හෙට දිනේ රට විවෘත කෙරුණද දුම්රිය දහවනය යථා තත්ත්වයට පත් නොකිරීම සම්බන්ධයෙන් දුම්රිය එන්ජින් රේතුරන්ගේ සංගමේ සභාපති ඉන්දික දොඩම්කොඩ මහතා අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවා. හෙට දිනේ සිට දුම්රිය දහවනය යථා තත්ත්වයට පත් නොකිරීම මත යලි කොවිඩ් වෛරස් ව්‍යාප්තිය සඳහා හේතු විය හැකි බවත් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයක් ඇති විය හැකි බවත් එම මහතා අවධාරණය කළා. පෞගිය නිරෝධායන ඇදිරි නීති කාල සීමාවන් අවසන් වීමෙන් පස්සේ මේ වගේ සීමා සහිත දුම්රියන් ප්‍රමාණයක් ධාවනය කරලා රටේ දැඩි අවදානමකට ලක් වුණා පොදු ප්‍රවාහනය විශේෂයෙන්ම දුම්රිය සේවය. අපි හිතමු හෙට දවස තුල මේ දුම්රිය සේවය සාමාන්‍ය කරණයට ලක් නොකරොත් අනිවාර්යයෙන්ම දැඩි මග්ගී තදබදයක් ඇති වෙලා නැවතත් මේ කොවිඩ් අවදානම දැඩි වෙනවා කියන එකයි අපේ පවසන්නේ. මේ අතර අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් වලට ප්‍රමුඛතාව ලබා දෙමින් හෙට සිට රාජ්‍ය සේවය යලි සක්‍රිය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. හෙට රට විවෘත කිරීමත් සමග රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ. ඊට අදාළ සාකච්ඡාවක්ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග ඊයේ පවත්වා තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ මත අත්‍යවශ්‍යම රාජ්‍ය සේවාවන්ට වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙමින් රාජ්‍ය සේවාවේ කටයුතු පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. මේ සඳහා වන චක්‍රලේඛයද අද නිකුත් කිරීමට නියමිතයි. හෙට සිට රට යළි විවෘත කිරීමෙන් පසු අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ ක්‍රමිකව රට විවෘත කිරීම සඳහා පහත සඳහන් ප්‍රධාන ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි. COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා වන ක්‍රියාපිළිවෙත් ගැන දැඩි ලෙස සියලු දෙනාම දැනුවත් කිරීමට කටයුතු කිරීම, සියලුම සේවා ස්ථාන හෝ ආයතනයට පැමිණෙන රෝගී පුද්ගලයන් හෝ සේවාදායකින් අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ඒ අතරට අයත්. එමෙන්ම නිර්දේශිත ඉලක්කගත කණ්ඩායම් සඳහා 100% එන්නත්කරණයේ ආවරණයක් ලබා ගැනීමට දිරිමත් කළ යුතු වනවා. අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් හැර අනෙකුත් අවශ්‍යතා සඳහා අන්තර් පළාත් සංචරණ සීමාවන් අඛණ්ඩව පැවතිනවා. අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන් සඳහා දිනපතා රාත්‍රී 10 සිට පාන්දර 4 දක්වා අවසර ලැබෙන්නේ නැහැ. එමෙන්ම ආරක්ෂිත ප්‍රවාහන ක්‍රම භාවිත කිරීම හෝ සැපයීම කළ යුතු වන අතර මගින් අඩු සංඛ්‍යාවක් සමග ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට ඇති හැකියාව වැඩි කිරීම සිදු කළ යුතු බවත් එම නිර්දේශවල දැක්වෙනවා. ඒ අනුව පොදු ප්‍රවාහන සේවයේදී මගින් ගෙන යා හැක්කේ ආසන ධාරිතාවට පමණයි. නැවත දැනුම් දෙනතුරු කිසිදු රැස්වීමක් පැවැත්වීමට අවසර නොලැබෙන බවද නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ ඇතුළත්. මේ අතර ඔක්තෝබර් මාස 1 වෙනිදා සිට ඔක්තෝබර් මාස 15 වෙනිදා දක්වා පොදු ක්‍රියාකාරකම් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද එම නිවේදනයේ දැක්වෙනවා. ඒ අනුව රැකියා සඳහා සෞඛ්‍ය අවශ්‍යතා හා අත්‍යවශ්‍ය සේවා භාණ්ඩ මිලදී ගැනීමට පමණක් එක් නිවසකින් හෝ නවාතැනකින් පිටවීමට අවසර ලැබෙනවා. රැස්වීම් වැඩමුළු සාමන්ත්‍රණ පැවැත්වීමේදී ඇතුළු කරගත හැකි පුද්ගලින් ගණනින් 25%ක් පිරෙන ආකාරයට උපරිමය පුද්ගලින් 25කට යටත්ව සිදු කිරීමේ හැකියාව පවතිනවා. ඔක්තෝබර් මාස 1 වෙනිදා සිට ඔක්තෝබර් මාස 31 වෙනිදා දක්වා කිසිදු උත්සව සාද එක් රැස්වීම් සඳහා අවසර ලැබෙන්නේ නැහැ. එමෙන්ම ඔක්තෝබර් මාස 1 වෙනිදා සිට 15 වෙනිදා දක්වා අවන්හල් විවෘත කිරීමට අවසර නොලැබෙන බවද හිත් සඳහන්. සාප්පු, සිල්ලර කඩ, ෆාමසි, සුපිරි වෙළඳ සැල ආදියේදී වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 10% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුල් කර ගැනීමේ හැකියාව පවතිනවා. ආයතනය තුළට ඇතුල් කරගත හැකි පුද්ගලයන් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතු බවද හි සඳහන්. ඔක්තෝබර් මාස 1 වෙනිදා සිට 15 වෙනිදා දක්වා විවාහ ලියාපදිංචි කිරීම පුද්ගලයන් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කළ හැකි අතර ඔක්තෝබර් මාස 16 වෙනිදා සිට 31 වෙනිදා දක්වා පැවැත්වෙන විවාහ මංගල උත්සව සඳහා ඇතුළත් කරගත හැකි පුද්ගලයන් ගණනින් 25%ක් පිරෙන ආකාරයට උපරිමය පුද්ගලයන් 50කට පමණක් සීමා කළ හැකි වනවා. මෙම මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු නොකරන ඕනෑම පුද්ගලයෙක් ආයතනයක් දැනට පවත්නා නීති ප්‍රතිපාදන යටතේ දඬුවම් කළ හැකි බවද එම නිවේදනයේ දැක්වෙනවා.
වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් විවිධ රෝගාබාධවලින් පෙළෙන අය සහ සෞඛ්‍ය ඇතුළු ප්‍රමුඛ පෙළ සේවකීන්ට තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා. මේ අතර ඊයේ දිනේද මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තා වීම සටහන් වූයේ 1000ට වඩා අඩුවෙන්. ඊයේ දිනේ මෙරටින් නව ආසාදිතයින් 941 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,16,465ක් දක්වා ඉහළ ගියා. ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් සියලු දෙනා අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතින් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට ඊයේ තහවුරු කරන ලද නව මරණ 61ක් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,847ක් දක්වා ඉහළ ගියා. හෙට රට විවෘත කළද දුරබැහැර සංචරණය අවම කිරීම ඉතා වැදගත් බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. රෝගීන් බහුල ප්‍රදේශයක සිට අපි බොහෝ වෙලාවට රෝගීන් අඩු ප්‍රදේශයකට ගමනය කළොත් අපි නොදැනුවත් ඒ කියන්නේ වැඩි පිරිසක් ගමන් කළොත් ඒ අය අතරින් එක්කෙනෙක් හෝ මේ රෝගය රැගෙන ඒ අඩු ප්‍රදේශවලට ගෙනියන්න පුළුවන්. ඒ වගේම තමයි රෝගීන් අඩු ප්‍රදේශවල මිනිස්සු වැඩි ප්‍රදේශවලට සංචරණය කරනවා නම් විශාල සංඛ්‍යාවලින් ඒගොල්ලෝ ආපහු තමන්ගේ ප්‍රදේශවලට යනකොට එක්කෙනෙක් හරි මේ රෝගය ගෙනියන්න ඉඩ තියෙනවා. ඉතින් මේක අවම කිරීම සඳහා අපිට කළ හැකි දේ තමා මේ දුරබැහැර සංචරණය අවම කිරීම. අත්‍යවශ්‍ය හේතුවකට හැරුණකොට දුර ප්‍රදේශවලට සංචරණය කිරීම අවම කිරීම වැදගත් වෙනවා. මේක ඒ දුරබැහැර ගැන කතා කරනකොට දුරබැහැරට පමණක් නෙවෙයි. අපි ටවුමට යන එක උනත් ළඟම තියෙන කඩමණ්ඩියට යෑම උනත් අනවශ්‍ය ලෙස කරන්න එපා. එමෙන්ම හෙට රට විවෘත කිරීමෙන් අනතුරුව ජනතාව ඉතා වගකීමෙන් ක්‍රියා කර ඉදිරියේදී ඇතිවන භයානක තත්ත්වයන් වළකා ගැනීමට ක්‍රියා කළ යුතු බව ජාතික බෝධන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසනවා. ඔබට මතක ඇති පසුගිය අප්‍රේල් 6 වෙනිදා අප ජනමාධ්‍යට ප්‍රකාශ කළා ජනතාවගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය මත අඩු අවදානමක් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යොමු කිරීම මත කිසියම් ආකාරයක රෝගය පැතිරී යාමක් සිදු වෙලා අලුත් අවුරුදු පොකුරක් ඇතිවීමට හොඳාකාරවම ඉඩ තිබෙන බව. අපි ප්‍රකාශ කළ පරිද්දෙන්ම අලුත් අවුරුදු පොකුරක් ඇති වුණා. ජීවිත දහස් ගාණක් අපිට නැති වුණා. අපේ ආර්ථික දේහයට විශාල වශයෙන් හානි සිදු වුණා. අපි රෑ වැටුණු වලේ දවල් වැටෙන්නටත් උවමනාවක් නැහැ. ඒ නිසා මේ අවස්ථාවෙන් අපි අපේ ආර්ථික දේහය ගොඩ ගැනීමට අවශ්‍ය කටයුතු කරනවා වගේම අපට මගහැරුණු කටයුතු තියෙනවා නම් ඒවා සෞඛ්‍ය මාර්ගෝපදේශ වලටම අනුව ඉටු කරගන්නට උත්සාහ කරනවා වගේම වෙනදටත් වඩා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට මහජනතාව යොමු විය යුතුයි කියලා අපි කියනවා. මේ අතර විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් දිවිනට පැමිණීමෙන් පසු ඔවුන් පිළිබඳ නිසි තොරතුරු තමන්ට ලබා දෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ රටවල අපේ ශ්‍රී ලාංකිකයින් නිවෙස් තුළට ගමන් කරවීමේදී ඔවුන් කොපමණ සංඛ්‍යාවක් පැමිණෙනවද, ඔවුන් ගමන් කරන ආකාරය කුමක්ද සහ ඔවුන් ලැබුම් ගන්න ස්ථාන, ඔවුන්ගේ නිවාස මොනවද කියන එක සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතුයි. විශේෂයෙන්ම කඩිනමින් බිම්මට්ටමේ ඉන්න සෞඛ්‍යවේදීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කරේ නැත්නම් මොවුන් නිවෙස් තුල ගිහිල්ලා මොකුත් ප්‍රදේශවල ගමන් කරනවා. ඒ නිසා අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය වෙන්න පුළුවන්. මෙහෙම අවදානමක් අපි මේ මොහොතේ රටක් විදිහට ගත යුතු නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම ගුවන් තොටුපළ බාර සියලුම අංශවලට අපි කියන්නේ වහාම මේ පැමිණෙන ශ්‍රී ලාංකීයන් සහ විදේශිකයින් සම්බන්ධ තොරතුරු සෞඛ්‍ය අංශ හරහා බිම්මට්ටමේ සෞඛ්‍යවේදී කාර්යාලවලට ලැබෙන්න සලස්වන්න. එහෙම වුණොත් අපිට පුළුවන් ඔවුන් අධීක්ෂණය කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. මේ අතර වයස අවුරුදු 60ට වැඩි අය අවුරුදු 30-60 අතර ලෙඩ රෝග සහ ආබාධවලින් පෙළෙන අය පිළිකා සහ වකුගඩු රෝගීන් සෞඛ්‍ය ඇතුළු ප්‍රමුඛ පෙළ සේවකීන්ට තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා. කොවැක්ස් පහසුකම යටතේ ෆයිසර් එන්නත් 4,86,50ක් අද පෙරවරුවේ දිවෙනට රැගෙන විත් ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්ද්‍රජය සුමන මහතා පවසනවා. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට එක්සත් අරාබි එමිරේත් රාජ්‍යයේ ඩුබයි වෙත පළමුව රැගෙන මෙම එන්නත් ඔගය පසුව කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත්තේ අදුදැස 8:37යි. මේ වන විට වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 46,130ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 4,57,488ක් ලෙසයි. අමරිකාවේ කොවිඩ් මරණ වාර්තාවීම නැවත වරක් ඉහළ යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කළා.
ගත වූ දිනේදී ඇමරිකාවෙන් කොවිඩ් මරණ 2000 ඉක්මවා වාර්තා වී තිබෙනවා. ඒ අනුව වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 2190ක්. එලෙස වාර්තා වූ කොවිඩ් මරණ අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වුණේ 402ක් ලෙසයි. ඒත් සමග රට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,13,953ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ගත වූ දිනේදී රටින් නව කොවිඩ් ආසාදිතින් 1,23,276ක් වාර්තා වී තිබෙනවා. මේ අතර කොවිඩ් මර්ධන නත්කරණය සම්බන්ධයෙන් වැරදි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම වැළැක්වීමට එම සමාගම්වල අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව YouTube සමාගම්ද එවැනි අසත්‍ය තොරතුරු සිය ගෙනුම් වලින් මකා දැමීමට පියවරගෙන ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති එන්නත් සම්බන්ධයෙන් පළවන අසත්‍ය තොරතුරු ඇතුළත් වීඩියෝ ඉවත් කිරීමට නියමිතයි. එමෙන්ම එන්නත් භාවිතය තුළින් විවිධ රෝගාබාධ හටගන්නා බවට සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු සමාජගත වීම ඉහළ යාමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ. එවැනි තොරතුරු බෙදා හරින්නන්ගේ ගිනුම් අත්හිටුවීමටත් පියවර ගන්නා බව YouTube සමාගම නිවේදනය කරනවා. ඒ අනුව පසුගිය වසරේ සිට මේ දක්වා එවැනි වීඩියෝ 1,30,000ක් පමණ ඉවත් කර ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ. මේ අතර කොවිඩ් ආසාදනය වී සුවය ලැබුවන් අතර දක්නට ඇති දීර්ඝකාලීන පසු කොවිඩ් සංකුලතා තත්ත්වය වඩාත් බරපතල වනු ඇති බව සෞඛ්‍ය අංශ අඟවනවා. කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙක් මෙම තත්ත්වයට ගොදුරු වන බවයි ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් සිදු කළ පුළුල් අධ්‍යයනයකින් සොයාගෙන ඇත්තේ. මෙම දීර්ඝකාලීන පසු කොවිඩ් සංකුලතා තත්ත්වය මාස 3 සිට 6 දක්වා කාලයක් පවතින බවද ඔවුන් පෙන්වා දෙනවා. ආමාශය වේදනාව, පාචනීය තත්ත්වය, වෙහෙසකාරී බව වැනි ශාරීරික ආබාධ මෙන්ම මානසික අවපීඩනය සහ සංකා වැනි මානසික තත්ත්වයන් ඔවුන් අතර බහුල රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන ඇති බවයි ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයින් පිරිස පෙන්වා දෙන්නේ. මෙය වයස් භේදයකින් තොරව දක්නට ලැබීම සුවිශේෂී තත්ත්වයක් බවද ඔක්ස්ෆර්ඩ් විශේෂඥ කණ්ඩායම අවධාරණය කරනවා. ජීවිත අභියෝග හමුවේ පසුගිය සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ දරුවෙක් අපට මුණ ගැසුණා. ඇය ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වයෙන් සිය අධ්‍යාපනයට සවියක් ලබාගත් අයෙක් වීම විශේෂත්වයක්. ඇය සේම ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වයෙන් දිවි මඟ ජයගත් පිරිසක් සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව ජයගෙන තිබුණා. ඇතැම් ජීවිත සංසිද්ධීන් හෙට දවස ජයගන්නට බලා සිටියදී අපමණ අභියෝගයන් එකේ ජයග්‍රහණයට තවත් සවියක් වන අවස්ථා තිබෙනවා. ඇය ජීවිත ජයග්‍රහණය මැද අභියෝගයන්ට දිරියව මුහුණ දෙන කෙනෙක්. නමින් සඳුනි කාවින්දයා රාජපක්ෂ. කුරුණෑගල වේගොල්ලේ මඩ වදාකඩ ප්‍රදේශයේ ජීවත් වන ඇය කුරුණෑගල විමල සුරේන්ද්‍ර විද්‍යාලයේ ශිෂ්‍යාවක්. උපතේ සිටම අස්තිවර්ධනය නොවීමේ රෝගී තත්ත්වය නිසා සඳුනිට ඇවිදින්නට සිදුවී ඇත්තේ රෝද පුටුවකට වාරු දෙමින්. එය එසේ වුවද ඇගේ අධ්‍යාපනයට කිසිසේත්ම එය බාධාවක් නොවූ බව ඇය ප්‍රත්‍යක්ෂ කොට හමාරය. ඒ පසුගිය වසරේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී සියලුම විෂයන් විශිෂ්ට ලෙස සමත්වමින්. ඇය එක් ඒ සාමාර්ථයක් B සාමාර්ථ 4ක් සහ C සාමාර්ථ 3ක් ලබාගෙන තිබුණා. පාසලේ අනෙක් දරුවන් මෙන් දුව පැන ඇවිදින්නට නොහැකිවද සඳුනි දක්ෂතා රැසක් සපිරි දියණියක් බව පසක් වන්නේ ඇගේ මේ වාදන හැකියාවත් සමගයි. අත්කම් ලියදම් එක්කොට ගෙත්තම් මවන්නටත් ඇය සමත්. ඉඩලද සෑම විටම පොත පතට හිතයොමන සඳුනි ශ්‍රතා සමාජ සත්කාරයට මුණගැසීමත් සමඟ ඇගේ අධ්‍යාපනයට අත්වැල් සපයන්නට ශ්‍රතා සමාජ සත්කාරය පෙරමුණට පැමිණියා. එයාට ලොකු ආසාවක් තිබුණා අනිත් ළමයි වගේ ඉස්කෝලේ යන්න ඕනේ කියලා. ඉතින් එයායි පුතාත් එක්ක මට ලොකු ජයග්‍රහණයක් දුවගේ මේ සාමාර්ථත් එක්ක විෂයන් අට පාස් වෙලා තියෙනවා. කැපකරු මව්පියවරුන්ගේ නොමත දායකත්වයෙන් සඳුනිගේ අධ්‍යාපනයට සවියක් වන්නට ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන ලබා දුන් සවිය ඇගේ කෘතගුණ සිහිපත් කිරීමෙහිද ගැබ්ව තිබුණා. මම සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වුණා. ඉතින් ඒකට මගේ පාසලේ ගුරුවරු, මගේ අම්මා, මගේ තාත්තා ගොඩක් කැපකිරීම කරා. ඉතින් මගේ මේ ජයග්‍රහණයට කැපකරු මව්පියවරුන්ටත් අයිති. ඉතින් ඒලා දීපු උදව්ව හින්දා තමයි මම අද මේ තැන ඉන්නේ. මගේ අනාගත බලාපොරොත්තුව තොරතුරු තාක්ෂණය තුලින් ඉදිරියට යන්න. ඒ සඳහා මගේ පාසලේ පහසුකම් ප්‍රමාණවත් නැහැ. ඉතින් මට ඉදිරියට අධ්‍යාපන කටයුතු කරගෙන යන්න මගේ පාසලේ මට පහසුකම් හදලා දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. සඳුනි කාවින්දයාට සේම දිවිමඟ ජයගන්නට බලා සිටින දැයේ සුවහසක් දූ දරුවන්ට ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වත් වැල දිවිමඟ දිනන්නට සුවිසල් අත්වැලක් වී හමාරය.
මහමෙවුනාව භාවනාසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍යජාලයත් ශ්‍රද්ධා සමාජ සත්කාරය සමඟ දියත් කරුන් ලබන ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වයෙන් සවි ලබාගෙන මෙවර සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත්වන්නට දරුවන් රැසකට හැකිවුණා. ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වයෙන් සවි ලබා ගනිමින් ඒ සාමාර්ථ 9ක් ලබාගත් විශිෂ්ටයින්ද වන අතර විභාගය සමත් වූ දරුවන් 60කට අධික සංඛ්‍යාවක්ද ඒ අතර වනවා. ඔවුන් සිය අධ්‍යාපන අත්වලට සවියක් වූ ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වය ගැන මෙසේ සිහිපත් කළා. මෙවර පැවති සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9ක් ලබා ගැනීමට මට හැකියාව ලැබුණා. මාගේ අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමට ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වය මහඟු පිටුවහලක් වුණා. මෙවර 2020 අප්‍රෝස් සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ 9ක විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමට මට පුළුවන් වුණා. අප වෙත සහයෝගය අනුග්‍රහය දක්වන මේ පුණ්‍ය ව්‍යාපෘතිය ඉදිරියටත් පවත්වාගෙන යාමට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙන්නට යයි මම ප්‍රාර්ථනා කරමි. මට මෙවර අපස සාමාන්‍ය පෙළ විභාගයට ඒ සාමාර්ථ 9ක් ලබා ගන්න පුළුවන් වුණා. මට මේ ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රද්ධා මාධ්‍යජාලය විසින් ලබා දුන් ඒ අධ්‍යාපන ශිෂ්‍යත්වය ගොඩක් උපකාරී වුණා. මම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඒ සාමාර්ථ 9ක් ලබාගෙන විභාගයේ ඉදිරියට සමත් වුණා. මට ඒ කඩේම සාර්ථකව ජය ගැනීමට ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වය ගොඩක් උපකාරී වුණා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට, මාගේ කැපකරු අම්මාට තාත්තාට පින් අනුමෝදන් කර සිටිනවා. වසර ගණනාවක් දැයේ අනාගතයේ කඳුළු සතුටු සිනහවකට නැංගූ ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වය තවත් වසර ගණනාවක් දැයේ අනාගතයට සවියක් වනු ඇති. දිවයිනට ගිනිකොන දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ හේතුවෙන් හෙට සහ අනිද්දා යන දිනයන්හි දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බෙංගාල බොක්කේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිද අපේක්ෂිතයි. දිවයිනාවට බෙංගාල බොක්ක ප්‍රදේශයේ දිවයිනට ගිනිකොන දිශාවෙන් පහළ වායුගෝලයේ තියෙනවා කැළඹෙන ස්වභාවයක්. මෙන්න මේ කැළඹෙන ස්වභාවය හේතු කොටගෙන දිවයින තුල වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. ඒතර මේ වර්ෂාපතනයේ වැඩිවීම අපි විශේෂයෙන්ම අපේක්ෂා කරනවා දිවයිනේ බොහෝ පළාත්වල ඊට අමතරව උතුරු මැද නැගෙනහිර සහ ඌව වගේ පළාත්වල තරමක තදවැසිත් අපි අපේක්ෂා කරනවා. සාමාන්‍යයෙන් මිලිමීටර් 75 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. මේ වැසිත් සමග తాවකාලිකව තද සුළං සහ අකුණු වනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙන්නත් පුළුවන්. මේ පිළිබඳව ජනතාව විමසිලිමත් වෙන්න කියන එක අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඊට අමතරව දීවර ප්‍රජාවට පැහැදිලිව අපිට කියන්න තියෙන්නේ කංකසන්තුරේ ඉඳන් තිරුකුණාමලය හරහා හම්බන්තොට දක්වාම තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තීරවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. මේ වැසිත් සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වාත් ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. කෙසේ නමුත් දිවයිනට ගිනිකොන දිශාවෙන් තියෙන ගැඹුරු මුහුදේ දීවර හා නාවික කටයුතු වල යෙදීමෙන් වළකින්න කියන එක අපි දීවර හා නායක ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටිනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. මෙරට ඉදිරි ආර්ථික සැලැස්ම හෙට දිනේ ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඉදිරි මාස 6 ඉලක්ක කර ගනිමිනුයි අදාළ ආර්ථික සැලැස්ම සම්පාදනය කොට ඇත්තේ. එමෙන්ම රටේ ප්‍රධාන සියලු අංශ ආවරණය කර ගනිමින් අදාළ ආර්ථික සැලැස්ම සම්පාදනය කර ඇති බවද මහ බැංකුව අධිපතිවරයා වැඩිදුරටත් පවසනවා. පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සහ සියලුම පළාත් කාර්යාලවල සේවාවන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පුද්ගලින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල්වරයා පවසන්නේ ඒ අනුව ඔක්තෝබර් මාස 4 වනදා සඳුදා දින සිට එම කාර්යාලවල සේවාවන් ආරම්භ කරනු ඇති බවයි. එසේ වුවද ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා වන ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරීන් මගින් සහතික කළ පසු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය වෙත බාර දිය යුතු වනවා. එම අයතුම්පත් සඳහා ජාතික හැඳුනුම්පත් සකස් කර අයතුම්කරුවන්ගේ පෞද්ගලික ලිපිනයට ලියාපදිංචි තැපෑල මගින් කඩිනමින් යොමු කිරීමට නියමිතයි.
ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා දේශ සීමා මුර සංචාර වැඩි කිරීමට සහ දෙරට අතර තොරතුරු හෝමාරු කර ගැනීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීමට ඉන්දිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන් සාකච්ඡා කර තිබෙනවා. ඊයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති 31 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීමේදී එහිදී දෙරටේ නාවික හමුදාවන් දෙපාර්ශ්වය මුහුණ දෙන පොදු ගැටලු සම්බන්ධයෙන් අදහස් හෝමාරු කරගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ. ඉන්දිය මුහුදු කලාපය ඔස්සේ සිදුවන ජාවාරම් වැඩ පැවැත්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ඉන්දිය මුහුදු කලාපයට මෙරට දීවරයන් ඇතුල්වීම වැළැක්වීම සම්බන්ධ පියවර පිළිබඳව ඉන්දිය නාවික හමුදාව මෙරට නාවික හමුදාව දැනුවත් කර තිබෙනවා. එමෙන්ම මෙරට මුහුදු සීමාව වෙත ඉන්දිය දීවර යාත්‍රා ඇතුළුවීම වැළැක්වීමට එරට දීවර ප්‍රජාව දැනුවත් කරන බවයි ඉන්දිය නාවික හමුදාව හිදී සඳහන් කර ඇත්තේ. අවධානය විදෙස් පුවත් වෙත. ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෆුමියෝ කිෂිඩා තේරීපත් වී තිබෙනවා. ජපාන පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වය සඳහා වූ තරගෙන් ජය ගැනීමට ෆුමියෝ කිෂිඩා සමත්ව ඇති අතර ඒ අනුව එරට මීළඟ අග්‍රාමාත්‍යවරයා වීමේ අවස්ථාව ඔහුට හිමිව තිබෙනවා. ඒ අනුව යොෂිඩේ සුගාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වන ජපාන අග්‍රාමාත්‍ය ධූරයට කිෂිඩා පත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පක්ෂ නායකයා ලෙස කිෂිඩාට බාරවන පළමු අභියෝගය වන්නේ එළඹෙන මහමැතිවරණයේදී ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමයි. ජනතා විරෝධය නොතකා ඔලිම්පික් තරඟාවලිය ජපානයේ පැවැත්වීමට තීරණය කිරීම හේතුවෙන් එම පක්ෂයට දැඩි ජනතා ප්‍රසාදයක් මතු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කිෂිඩා ජපානයේ විදෙස් අමාත්‍යවරයා ලෙස කලක් කටයුතු කළ අතර ජනප්‍රිය අපේක්ෂකයා ලෙස සැලකුණු ටාරෝ කෝනෝව ඔහු වෙතින් පරාජයට පත් වුණා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ඔක්තෝබර් 1 වනදා ජාත්‍යන්තර ළමා එකමුතුව ලෝපුරා ළමුන් අතර දැනුවත් භාවය සහ ළමා සුබසාධනය වැඩි කිරීම සඳහා නම් කරන ලද ලෝක ළමා දිනය ඔක්තෝබර් 1 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. වැඩිහිටියන් සමාජයට කරන වැදගත් දායකත්වය ඉස්මතු කිරීමටත් වර්තමාන ලෝකයේ වයස්ගත වීමේ අවස්ථාවන් සහ අභියෝග පිළිබඳව දැනුම්පත් කිරීම සඳහාත් නම් කරන ලද ලෝක වැඩිහිටි දිනය ඔක්තෝබර් මාස 1 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා මෙරට ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා බවට පත්ව ඇත්තේ 1940 ඔක්තෝබර් මාස 1 වන දිනයි. සූදානම් වන්නේ ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් අදට සමුගන්නට හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.